දැන් ඊළඟට අපි දැන් මෙතන කතා කරලා ඉවර කරා ISLM equilibrium එක graphical. හරි. දැන් අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මෙතන දැන් අපි ඉස්සෙල්ලා කිව්වා ISLM model එක හදිනකොට goods market එකයි money market එකයි කියන දෙකම simultaneously තමයි decide වෙන්නේ කියලා. ඒ කියන්නේ එකවර decide වෙලා තමයි price level, interest එකයි income level එකයි decide වෙන්නේ. ඒතර ඒ ඇයි කියලා තමයි දැන් කියන්න හදන්නේ. ඒතර goods market එක ගත්තොත් goods market එකේ equilibrium එක වෙන්නේ AD සමානයි y. AD සමානයි y කියලා කියන්නේ අපි සරල කරලා ගත්තොත් අපිට ඕන නම් I සමානයි S කියන්නත් පුළුවන්. මෙතන 2 sector නම්. හරිද? 2 sector නම් I සමානයි S. මොකද AD එකේ තියෙන්නේ එතකොට C ධන I, y එකේ තියෙන C ධන S. එතකොට C දෙක අයින් කරාට පස්සේ I සමානයි S. හරි. එතකොට අපිට කියන්න පුළුවන් අපි I එක ගැන ගත්තොත් I කියලා කියන්නේ function of නැත්නම් investment කියලා කියන්නේ function of interest. එතකොට investment කියන එක decide වෙන්නේ interest කියන එක මත. හරි. ඊළඟට S කියන එක ගත්තොත් S කියලා කියන්නේ function of y. ඒ කියන්නේ ආදායම් වල තමයි එතකොට ඉතිරි කිරීම කියන එක තීරණය වෙන්නේ. දැන් ඊළඟට අපි බලමු money market එක. money market එක බැලුවොත් ඒකේ දෙකක් තියෙනවා MD and MS. එතකොට MD කියන්නේ money demand, MS කියන්නේ money supply. ඒ වගේම real money supply එක, real money demand එක ගන්නත් පුළුවන්. එතකොට money demand එක කියන එක ගත්තොත් money demand කියන එක අපි කලිනුත් කිව්වම curve එක අඳිනකොට function of interest and income. එතකොට මේ දෙකේ වෙනස තමයි money demand එකට ගන්න. ඒ වගේම MS කියලා කියන්නේ එහෙම නැත්නම් money supply කියලා කියන්නේ එකක් කිව්වා ඒක determine කරන්නේ central bank එකේ. එතකොට central bank එකෙන් නම් ඒක determine කරන්නේ ඒක autonomous වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බාර එකක් දාලා තියෙන්නේ. එතකොට අපි අවසාන වශයෙන් බැලුවොත් මේ goods market එක කියන එකෙන් අපි derive කරගන්නේ මොකක්ද? හොයාගන්නේ මොකක්ද? හරි. එතකොට goods market එකෙන් අපි derive කරගන්නේ y කියන එක. money market එකෙන් මොකද්ද එතකොට අපි හොයාගන්නේ? I. I. එතකොට දැන් අපි මෙතන උඩින්ම මාතෘකාවෙත් දාලා තියෙන්නේ how determine simultaneously. ඒ කියන්නේ goods market එකයි money market එකයි කොහොමද simultaneously එකවර යොදාගන්නේ කියන. ඒතර එකවර එකෙන් මේ යොදාගන්න විදිහ තමයි දැන් interest එක ගත්තොත් interest එක money market එකෙන් determine කරාට interest එක යොදාගන්නේ investment කියන එක decide කරා. ඒ වගේම තමයි y කියන එක goods market එකෙන් අපි හොයාගත්තට නැත්නම් determine කරාට MD කියන එකට තමයි ඒක බලපාන්නේ. එතකොට market දෙකෙන් අපි හොයාගන්න දේවල් දෙක බලපානවා market දෙකටම. එතකොට මේ නිසා තමයි අපි කියන්නේ මෙතන simultaneously determine වෙනවා කියලා. එහෙම නැත්නම් මෙතන goods market එකේ වෙනසක් වුණොත් ඒක අනිවාර්යෙන් money market එකටත් බලපානවා. money market එකේ වෙනසක් වුණොත් goods market එකටත් බලපානවා. හරි. ඊළඟට දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ government expense එක increase වෙද්දී. government expense එක increase වෙනකොට government expense එක increase වෙනවා කියලා කියන්නේ මොන curve එකටද බලපාන්නේ? හරි. එතකොට government expense එක increase වෙනකොට බලපාන IS curve එකට තමයි. දැන් අපි equilibrium එක අඳගත්තොත් ISLM equilibrium එක අපි හිතනවා මෙතන තමයි තියෙන්නේ y1 එක. ඒ වගේම මෙතන තියෙනවා i1 එක. එතකොට මේ තියෙන්නේ ISLM equilibrium එක. දැන් මේ equilibrium එකේ point එකේ අපි ඉන්නකොට හදිසියවත් government expense increase වුණොත් IS curve එක shift වෙනවා. ඒතර IS curve එක shift වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? y2 කියලා අලුත් point එකක් එනවා. ඒ වගේම i2 කියලා අලුත් equilibrium එකක් එනවා. එතකොට බලන්න y කියන එකත් වැඩි වෙලා තියෙනවා, i කියන එකත් වැඩි වෙලා තියෙනවා.
එතකොට අර මං කලින් කිව්වා government expense එක හරි එහෙම නැත්නම් consumption හරි autonomous component එකක් increase වුණාම y වැඩි වුණොත් ඇයි i වැඩි වෙන්නේ කියන එක. හරිද? හරි ඒක මං ආයි කියන්නේ නැහැ. දැන් ඊට පස්සේ ඊළඟ එකට යන්න. ඊළඟට අපිට තියෙන්නේ හරි ඊළඟට තියෙන export increase වුණා. හරි export increase වුණා මේකම තමයි මාකට් එකට වෙන්නේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. එතකොට IS curve එක දකුණට shift වෙනවා. Y කියන එක වැඩි වෙනවා. I කියන එක වැඩි වෙනවා. එතකොට ඒක තමයි වෙන්නේ import එක increase වුණා. දැන් government expense increase වුණත් උනේ මේකමයි. export increase වුණත් වෙන්නේ මේ දෙයම තමයි. කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා ඊළඟ component එකට. ඊළඟ component එක විතර අරන් තියෙනවා මම investment increases කියන එක. investment එක increase වුණත් වෙන්නේ මේ දෙයම තමයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරිද? එතකොටත් වෙන්නේ IS එක වැඩි වෙනවා. IS එක වැඩි වුණාට පස්සේ y කියන එකයි interest කියන එකයි දෙකම වැඩි වෙනවා. LM එකේ වෙනසක් වෙන්නේ නැති නිසා. හරිද? හරි. ඊළඟට දැන් තියෙන්නේ කතා කරන්නේ import එක increase වුණොත් මොකද්ද වෙන්නේ කියන්නේ. හරි. දැන් import එක increase වුණොත් බලපාන්නේ IS curve එකටම තමයි එතකොට. දැන් මෙතන තියෙනවා equilibrium එක ඔන්න ඇඳගත්ත y1 i1. ඊට පස්සේ import increase වුණොත් IS curve එක වමට යනවා. IS curve එක වමට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? y කියන එක අඩු වෙනවා. ඒ වගේම තමයි i කියන එකත් අඩු වෙනවා. එතකොට මම ඒකටත් හේතුව කලින් කිව්වා අඩු වුණොත් මොකද වෙන්න ඕන කියලා. ඊළඟට මෙතන import increase වුණාම වෙන දෙයක්ම තමයි tax එක increase වුණාමත් වෙන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. tax එක increase වුණාම බලපාන්නේ IS curve එකට. IS curve එක වමන shift වෙනවා. වමන shift වුණාට පස්සේ y කියන එක අඩු වෙනවා. ඒ වගේම i කියන එකත් අඩු වෙනවා. හරි. එතකොට ওই ටික තමයි දැන් ওই component වල change එක. හරි ඊළඟට යනවා. හරි ඊළඟට තියෙනවා අපිට money supply එක increase වෙනවා. දැන් ඇත්තට මේ money market එකේ component ගැන තමයි දැන් කතා කරන්නේ. හරි money supply එක increase වෙනවා. money supply එක increase වුණොත් මොකක්ද වෙන්නේ money market එකේ? බලපාන්නේ LM curve එකට. money market එක increase වෙනවා කියලා කියන්නේ LM curve එක දකුණට යනවා. ඒතර මොකද වෙන්නේ? interest කියන එක අඩු වෙලා y කියන එක වැඩි වෙනවා. එතකොට මේ IS curve එකේ කිසිම change එකක් වෙන්නේ නැති නිසා LM curve එක වමට යන නිසා දකුණට යන නිසා y කියන එක y1 ඉඳන් y2 වෙනකම් වැඩි වෙනවා. interest එක i1 ඉඳන් i2 වෙනකම් අඩු වෙනවා. එතකොට money supply එක increase වුණොත් බලපාන්නේ LM curve එකට. ඒ වගේම වෙන්නේ LM increase වුණොත් වෙන්නේ LM curve එක දකුණට යන එක. හරි. ඒතර මේක තමයි money supply එක increase එක ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ component එකට යනවා. ඊළඟට තියෙනවා price level එක. price level එක increase වුණොත් price level එක increase වුණාම බලපාන්නේත් මම ඉස්සෙල්ලා කිව්වා LM curve එකටම තමයි. එතකොට price level එක increase වෙන්නේ. price level එක increase තමයි වෙන්නේ. price level එක increase වෙනවා කියලා කියන්නේ real money supply එක අඩු වෙනවා. එතකොට real money supply එක අඩු වෙනවා කියලා කියන්නේ LM curve එක වමට shift වෙනවා. LM curve එක වමට shift වෙනහම මොකද්ද වෙන්නේ? y1 එකේ ඉඳන් y2 වෙනකන් y කියන එක අඩු වෙනවා. නැත්නම් decrease වෙනවා. ඒ වගේම තමයි interest එක i1 එකේ ඉඳන් i2 වෙනකන් increase වෙනවා. එතකොට මේ point ටික තමයි component ටික කතා කරන්න තියෙන්නේ. දැන් ඒතර component දැන් වෙනම් කතා කරන්න යන්නේ ISLM equilibrium එකේ algebraical approach එක. දැන් එතකොට මේකේ සමීකරණ ටික තමයි අපි simplify කරන්න හදන්නේ. හරිද? හරියට බලාගන්න පැටලුනොත් එහෙම සමහර විට අමාරු වෙන්න පුළුවන්. හරි. එතකොට මුලින්ම ලියා ගන්නවා IS curve එකේ function එක ඒ වගේම LM curve එකේ function එක. දැන් එතන ඔන්න IS curve එකේ function එක වෙනම ලියාගෙන තියෙනවා. LM curve එකේ function එක වෙනම ලියාගෙන තියෙනවා. එතකොට ISLM equilibrium එක කියලා කියන්නේ IS curve එක LM curve එක දෙකම cross වෙන තැන. එහෙම නැත්නම් සමාන වෙන තැන. ඒතර අපි ඒ දෙක සමාන කරනවා. IS එකයි LM එකයි සමාන කරනවා. IS එකයි LM එකයි සමාන කරාම මේ function දෙකත් සමාන කරගන්න පුළුවන්. එතකොට දැන් මේ function දෙක සමාන කරගත්තට පස්සේ දැන් අපිට හදන්න ඕනේ equilibrium එකට function එක.
දැන් ඉක්ලිබ්‍රියම් එකේ ෆන්ක්ෂන් එක හදනකොට මුලින්ම අපි කරන්න හදන්නේ මේකෙත් අපි අර කලින් කරපු විදිහට මේ කියන්නේ කලින් KID මුල් එකේ වගේ කරපු විදිහටම ඔටෝනමස් කම්පෝනන්ට් ටික එක පැත්තකට අරගෙන ඊට පස්සේ මාර්ජිනල් ටික එක පැත්තකට ගන්න තමයි හදන්නේ. ඒ දේ තමයි මෙතනත් කරන්නේ. හරි දැන් ඒක කරනකොට මුලින්ම කරන්නේ IS curve එකේ ෆන්ක්ෂන් එකේ යටින් තියෙන b කියන එක අරගන්නවා එහා පැත්තට. එතකොට එනවා මෙතන මේ මනි ඩිමාන්ඩ් එකට කලින් එහෙම නැත්නම් මනි ඩිමාන්ඩ් එකයි මනි සප්ලයි එකයි තියෙන එකට එළියෙන් b කියලා එනවා. ඒ වගේම තමයි මෙතන මේ k බෙදීම h කියන එකට එළියෙන් b කියලා දාන්න ඕනේ. මොකද මුළු ෆන්ක්ෂන් එකම මේ උඩ තියෙන ෆන්ක්ෂන් එකම b එකෙන් මල්ටිප්ලයි කරලා තියෙනවා. b එකෙන් මල්ටිප්ලයි කරාම මේක මල්ටිප්ලයි කරාම මේ b එක කැපිලා යනවා. මේක මල්ටිප්ලයි කරාම මේ b එක කැපිලා යනවා. ඉතුරු මේ පැත්ත වෙනම මල්ටිප්ලයි වෙනවා. මේ පැත්තේ යට b එකක් නැහැ නේ කැපෙන්නේ. ඒ නිසා ඒක ඉතුරු වෙලා යනවා. ඊට පස්සේ ඊළඟ පියවර ගත්තොත් ඊළඟ පියවරෙදි මොකද කරන්නේ? දැන් මෙතන ඉතුරු වෙලා තියෙනවා a bar minus එකරින c වරහන් එකරින t වරහන් ධන my. එතකොට මෙන්න මේ පදයෙන් මෙන්න මේ y එක්ක තියෙන කෑල්ල අරන් යනවා y තියෙන පැත්තට. ඒ එහෙම නැත්නම් මෙන්න මේ තියෙන bk k බෙදීම hy කියන පැත්තට අරන් යනවා මේ y තියෙන කෑල්ල. අනිත්තර ඔටෝනමස් කෑල්ල එහෙම නැත්නම් වෙනස් නොවන කෑල්ල අරන් එනවා a තියෙන පැත්තට. මොකද a කියන්නේ a bar කියලා කියන්නේ ඔටෝනමස් පැත්තනේ. ඒක තියෙන ඔටෝනමස් ටික. එතකොට ඔටෝනමස් ටික එක පැත්තකට ගත්තා. මාර්ජිනල් ටික එක පැත්තකට ගත්තා. දැන් ඊළඟට කරන්නේ මේ පැත්ත සුළු කරගන්නවා. එතකොට මේ පැත්ත සුළු කරගන්නකොට මේ පැත්ත සුළු කරන්නත් ලේසි. මොකද y පදයක් තියෙනවා. y පදයක් දෙකේම තියෙන නිසා පොදු පදේ y අරගෙන සුළු කරන්න තියෙන. එතකොට මේක සුළු කරනකොට මේ b කියන එකෙන් k කියන එක වැඩි වෙලා තමයි bk කියලා මෙතනට එන්නේ. ඒ වගේම h කියන එක එතනට එනවා. ඒ වගේම මෙතන ධන ලකුණක් තියෙන හින්දා මොකද ලකුණු වල චේන්ජ් එකක් වෙන්නේ නැහැ. අපි ඒක අවසානට දාගන්නවා. හරිද? ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එකම තමයි මෙන්න මේ එකරින c වරහන් එකරින t වරහන් ධන m වරහන් y මෙන්න මේ පදයටම එකතු කරනවා මෙන්න මේ k බෙදීම h කියන එක. එතකොට මේ k බෙදීම h කියන එක අර b වලින් අපි කලින් වැඩි කරපු එකෙන් වැඩි වෙලා තියෙන නිසා මෙතන k බෙදීම h නෙමෙයි bk බෙදීම h තමයි එන්නේ. ඒක තමයි රීසන් එක. එහෙම නැත්නම් අපිට ඕන b මෙතන ඉස්සරහින් ලියන්න පුළුවන්. එහෙම ලියන්නේ නැහැ. උනාට bk කියලා තමයි ලියන්න සාමාන්‍ය. හරි. ඊළඟ පියවරට ගියොත් හරි. එතකොට දැන් අපිට ෆන්ක්ෂන් එක එනවා මෙන්න මේ විදිහට. එතකොට මේ ෆන්ක්ෂන් එක මේ විදිහට ආවට පස්සේ අපි මුලින්ම කරන්නේ දැන් අපිට තනි කරගන්න ඕනේ මොකද්ද y කියන එක. දැන් මේ පැත්තේ y කියන එක තනි කරගන්න ඕනේ. මේ පැත්තේ මේ y කියන එක තනි කරගන්න නම් මේ පදෙන් සම්පූර්ණයෙන්ම මේ පැත්ත බෙදන්න වෙනවා. y කියන එක තනි කරගන්න. එතකොට y කියන එක තනි කරගන්න මේ දෙක බෙදුවට පස්සේ මේකට මේක කැපිලා යනවා. මේ පැත්ත බෙදෙනවා. ඊට පස්සේ ඒක අපි ලිව්වොත් අපිට ඒක ලියන්න පුළුවන්. මෙතන a ඍණ b md බෙදීම h minus ms බෙදීම hp මෙන්න මේ පදේ ලියා ගන්නවා ඉස්සරහින්. මොකද මේ වරහන් ඇතුලේ තියෙන එක. මෙන්න මේ පදේට අපිට කියන්න පුළුවන් multiply එක කියලා. එහෙම නැත්නම් ගුණකය කියලා. ඒතර මේකට කියනවා ISLM multiply එක කියලා. ඒතර මේ multiply එක සාමාන්‍යයෙන් අපිට කියලා දීලා තියෙන්නේ වෙනම ලියන්න කියලා. ඒතර ඒක වෙනම ලිව්වට පස්සේ මේක තියෙන්නේ බෙදීමක් නැත්නම් ඩිනොමිනේටර් එකක් ඉඳ මේක එහාට අරන් ගියාම උඩට එකක් එනවා. ඒතර ඒක තමයි මේ තියෙන එක බෙදීම කියලා මේ පදේ ඇවිත් තිනවා සම්පූර්ණයෙන්ම සමානයි y. ඒතර මේක තමයි multiply එක. හරි. දැන් මෙතන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද තේරෙන්නේ නැත්නම් මේ ෆන්ක්ෂන් එක ගත්ත විදිහ මොකක් හරි ගත දෙන කවුලක් තියෙනවද? හරි. එහෙනම් ඊළඟ එකට යනවා. දැන් අපි මෙතනින් අරන් තියෙනවා multiply එක. එතකොට මේ multiply එක ගත්තට පස්සේ අපිට ඕන නම් දැන් මේ මෙතන a bar කියන එක ලියන්න පුළුවන්. a bar කියලා නැතුව සම්පූර්ණයෙන් දිග ඇරලා මම මේක නිකන් පෙන්නුවේ. a bar කියන එක ඇතුලේ තියෙන කම්පොනන්ට් ටික. හරි. ඊට පස්සේ ISL multiply එක කියලා කියන්නේ මෙන්න මේකට. හරිද? ඉස්සෙල්ලත් මම කිව්ව විදිහට මේක තමයි multiply එක. ඊළඟට හරි ඊළඟ කතා කරන්න යන්නේ crowding out effect එක. crowding out effect එක කියන එකට මම මෙතන දැම්මා පොඩි description එකක්. එතකොට මේ crowding out effect එක කියලා මේ මම දාලා තියෙන එකෙන් කියලා තියෙන්නේ government එක increase කරොත් government expense
එතකොට ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් කියන එක තියෙන්නේ කොහෙද? goods market එකේ. ඒතකොට goods market එකෙන් ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් ඉන්ක්‍රීස් කරාට පස්සේ ඒකෙන් national income එක වැඩි වෙනවා. ඉස්සෙල්ලා කිව්වනම් මතක ඉස්සෙල්ලා මම කිව්වා මතක ඇති ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් කියන එක ඉන්ක්‍රීස් කරාට පස්සේ goods market එකේ තියෙන AD curve එක උඩට යනවා. එහෙම නැත්නම් අර වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? y කියන එක වැඩි වෙනවා. ඒතර y කියන එක වැඩි වුණාට පස්සේ ඉන්කම් එක national income එක වැඩි වෙනවා. එතකොට money market එකට ගියොත් අපි එතකොට money market එකේ දැන් අපි මුලින් කතා කරා ඉතින් KID model කතා කරලා ඉවර වෙනකොට KID model එකේදී අපි කිව්වා KID multiplier එක ගැන කතා කරා. එතකොට Forex එක KID multiplier එක ගැන කතා කරා සමහර අයට මතක ඇති. එතකොට මේ KID එකේ Forex එක multiplier එකට වඩා මෙතන ISLM multiplier එකේදී වෙනසකුත් තියෙනවා. අන්න ඒ වෙනස නිසා මොකක්ද වෙන්නේ? අපි goods market එකේ KID model එකෙන් increase වුණාට අපේ income එක නැත්තම් changing government expense වල influence එක අපිට සම්පූර්ණ KID multiplier එකේ විදිහට KID model එකේ තිබෙන්නවට ISLM model එකට එනකොට ඒ තරමටම වැඩි වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණයම වැඩි වෙන්නේ නැහැ. ඒකෝට මෙතන මේ මම කියන්නත් උත්සාහ කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න. ඉන්කම් එක goods market එකේ වැඩි වෙන ප්‍රමාණයෙන්ම ISLM model එකේදී වැඩි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ වැඩි වෙන ප්‍රමාණයෙන් අඩු කරන්න ඕනේ අපි crowding out effect එක. එතකොට තමයි ඇත්තටම ISLM model එකේදී වැඩි වෙන ප්‍රමාණය එන්නේ. එතකොට ඒකට reason එක තමයි interest rate කියන එක. interest rate එකෙන් තමයි එතකොට ඒ සම්පූර්ණයෙන්ම වැඩි වෙන ප්‍රමාණය වැඩි නොවී තියෙන්නේ. ඉතින් මෙතන කියලා තියෙන්නේ when government increases the government expense in the goods market it influences to the increase the national income but involving in money market that increase in national income decrease again because of interest rate in money market. එතකොට මෙතන කියලා තියෙන්නේ අර වැඩි වෙන ප්‍රමාණයෙම වැඩි වෙන්නේ නැහැ money market එකේ involvement එකත් එක්ක නැත්නම් interest rate එක නිසා ආය අඩු වෙනවා කියන එක. මම ඒක පැහැදිලි කරන්න ඉස්සරහ. හරි දැන් මම මෙතන දාලා තිනවා process එක. එතකොට මේ process එකට තමයි හරියටම වෙන්නේ. ඒ කියන්නේ මේ crowding out effect කියන එක වෙන පියවර ටික තමයි step by step මේ දාලා තියෙන්නේ. එතකොට මොකද මුලින්ම වෙන්නේ government expense කියන එක increase වෙනවා. එතකොට government expense කියන එක increase වුණාට පස්සේ අපි දන්නවා government expense එක increase වුණ ගමන් ISLM model එකේ නම් IS curve එක දකුණට shift වෙනවා. IS curve එක දකුණට shift වුණාම national income කියන එක වැඩි වෙනවා. නැත්නම් national income එකත් increase වෙනවා. එතකොට national income එක increase වෙනවා කියලා කියන්නේ income එක increase වෙනවා. දැන් එතකොට goods market එකට වෙන effect එක තමයි government expense increase කරපු එකෙන් AD curve එක shift වෙලා national income එක වැඩි වෙන එක. ඊට පස්සේ දැන් තමයි අපිට එන්නේ money market එකේ involvement එක. money market එකේ involvement එකට ආවට පස්සේ income එක වැඩි වෙනවා කියලා කියන්නේ money demand එක වැඩි වෙනවා. එහෙම නැත්නම් money demand curve එක shift වෙනවා. එතකොට money demand curve එක shift වෙනකොට money demand එක අපි වැඩි කරනවා නම් ඒ කියන්නේ අපි අතේ සල්ලි ගොඩක් තියාගන්න අපි කැමති නම් අපි කරන්නේ මොකක්ද bond නැත්තම් අපි money market එකේදී කතා කරා instrument දෙකයි තියෙන්නේ එකක් cash අනිත් එක bond අපි මොකද කරන්නේ bond කියන ඒවා ටික විකුණලා ඒවා ඔක්කොම cash කරගන්න. එතකොට ඒකටම තව ඕනනම් කියන්න පුළුවන් bond supply එක increase වෙනවා. එතකොට bond supply එක increase වුණාට පස්සේ මොකද වෙන්නේ බොන්ඩ් ගොඩක් විකුණනවා ඒ වුණාට ඒවට ඩිමාන්ඩ් එකක් නැහැ. එතකොට ඩිමාන්ඩ් එක අඩුයි සප්ලයි එක වැඩි නිසා බොන්ඩ් වල ප්‍රයිස් එක ඩික්‍රීස් වෙනවා. එතකොට බොන්ඩ් වල ප්‍රයිස් එක ඩික්‍රීස් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මම මුලින්ම පැහැදිලි කරා මුලින්ම කීදී ඉන්ට්‍රස්ට් එක ඉන්ක්‍රීස් වෙනවා. එතකොට බොන්ඩ් ප්‍රයිස් එකයි ඉන්ට්‍රස්ට් එක අතර තියෙන්නේ නෙගටිව් රිලේෂන්ෂිප් එකක්. බොන්ඩ් ප්‍රයිස් එක අඩු වෙනවා නම් ඉන්ට්‍රස්ට් කියන එක වැඩි වෙනවා. එතකොට ඉන්ට්‍රස්ට් කියන එක වැඩි වෙනවා ඒ වැඩි වෙන නිසා අනිවාර්යයෙන්ම දැන් අපි දන්නවා අපි LM curve එක කරද්දිත් කතා කරා ඉන්ට්‍රස්ට් එකයි ඉන්වෙස්ට්මන්ට් එක අතර තියෙන්නේ නෙගටිව් රිලේෂන්ෂිප් එකක්. ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් කියන එක අඩු වෙනවා. මොකද ඉන්වෙස්ට්මන්ට් වල කොස්ට් එක වැඩි වෙන නිසා. එතකොට අර දැන් තව එක්සැම්පල් එකක් ඕනනම් කියන්නම් අද මිසුත් කිව්වා ඉන්වෙස්ට්මන්ට් ගත්තට පස්සේ ඉන්වෙස්ට්මන්ට් කෑලි තුනක් තියෙනවා. එතනින් අපි ගන්නේ
business fixed investment කියන එක විතරයි. එතකොට business fixed investment වලට අපි සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉන්වෙස්ට් කරන්නේ කෑෂ් නෙමෙයි අනිවාර්යෙන් ලෝන් ගන්නවා. එතකොට ඉන්ට්‍රස්ට් එක වැඩි වුණා කියන්නේ ඒ ගන්න ලෝන් වල කොස්ට් එක වැඩි වෙනවා. නැත්තම් cost of investment වැඩි වෙනවා. එතකොට ඒක වැඩි වුණාට පස්සේ මොකද කරන්නේ? අපි ඉන්වෙස්ට් කරන එක ටිකක් අඩු කරනවා. වැඩි කොස්ට් එකට ලෝන් අරන් අපි ඉන්වෙස්ට් කරන්න යන්නේ නැති නිසා ඉන්වෙස්ට්මන්ට් කියන එක අඩු වෙනවා. එතකොට ඉන්වෙස්ට්මන්ට් එක අඩු වෙනවනේ. දැන් නැෂනල් ඉන්කම් එක වැඩි වෙලා නැෂනල් මේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක වැඩි වෙලා නැෂනල් ඉන්කම් එක ඉන්ක්‍රීස් වුණා. ඒ වගේම අනිත් පැත්තට ඉන්වෙස්ට්මන්ට් එක අඩු වෙන හින්දා නැෂනල් ඉන්කම් එක ඩික්‍රීස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නැෂනල් ඉන්කම් එක ඉන්ක්‍රීස් උත් වෙනවා නැෂනල් ඉන්කම් එක ඩික්‍රීස් උත් වෙනවා. ඒක නිසා තමයි කියන්නේ KID මල්ටිප්ලයි එකේ තියෙන තරම් මේකෙදි ඉෆෙක්ට් එකක් නැහැ කියලා. ඒකට හේතුව KID මල්ටිප්ලයි එකේදී නම් මෙන්න මෙතනින් ඉවරයි. නැෂනල් ඉන්කම් එක ඉන්ක්‍රීස් වෙනවා. එතනින් එහාට කතාවක් නැහැ. මොකද මනි මාකට් එක ගැන කතා කරන්නේ නැති නිසා. නමුත් මේකෙදි මනි මාකට් එක ඉන්වෝල්ව් වෙන හින්දා මෙන්න මේ ඉන්ට්‍රස්ට් රේට් එක හින්දා ඉන්වෙස්ට්මන්ට් එක අඩු වෙන නිසා මොකක්ද වෙන්නේ? නැෂනල් ඉන්කම් එක ආයෙ ඩික්‍රීස් වෙනවා. ඊළඟට හරි. ඊළඟට දැන් අපි කතා කරොත් මුලින්ම අදගමු goods market එක equilibrium එක අදගමු. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ අදගමු equilibrium එක. හරි. ඔන්න දැන් goods market එක equilibrium එක තියෙනවා y1. ඒ වගේම money market එක equilibrium එක තියෙනවා goods market එක equilibrium එක y1, ISLM එක equilibrium එක y1. ඊට පස්සේ ISLM equilibrium එකේ අපි i1 කියන එකත් මාක් කරගත්තා. හරි. i1 කියන එකත් මාක් කරගත්තට පස්සේ දැන් අපි කතා කරන්නේ මොකද්ද? government expense එක increase වෙනවා. government expense එක increase වෙනවා කියලා කියන්නේ AD curve එක shift වෙනවා. ඒතකොට AD curve එක shift වෙනකොට AD curve එක උඩට යනවා, AD2 වෙනවා. එතකොට අලුත් equilibrium එකක් එනවා E2 කියලා. එතකොට price එක එනවා Y2 කියලා. එතකොට දැන් අපි මේ Y2 කියන එකට තමයි මෙතන ISLM curve එකෙත් එන්න ඕනේ. එතකොට මේ තියෙන interest rate එක යටතේම අපි ඇඳ ගන්න ඕනේ Y2 එකට curve එක. එතකොට මේ අපි ඇඳගත්ත IS1 curve එකට parallel තමයි IS2 curve එක අඳින්න ඕනේ. IS1 curve එකට parallelly IS2 curve එක අඳින්න ඕනේ. ඒ වගේම තමයි interest කියන එකට බලපෑමක් වෙන්නේ නැහැ. මෙතනදී වෙනස් වුණේ government expense එක විතරක් නිසා. ඒතර මේ තියෙන interest rate එක යටතේම අපි ඇඳපු IS curve එක shift වෙන්න ඕනේ. ඒ කියන්නේ slope එක වෙනස් වෙලා නැහැ මේ දෙකේ. ඊළඟට මෙතනදී ඔයගොල්ලන්ට බැලුවහම පේනවා මෙතන Y2 කියලා එකක් ආවට මෙතන LM කියන එක shift වෙලා නැහැ මෙහෙට. LM කියන එක shift වෙලා නැති නිසා මොකද්ද වෙන්නේ? අලුත් equilibrium එකක් එනවා මෙතන. මොකද මෙතන equilibrium එකක් ගන්න විදිහක් නැහැ. මෙතන Y2 ආවට LM කියන එක shift වෙලා නැති නිසා. එතකොට මොකද්ද වෙන්නේ? අලුත් equilibrium එකක් එනවා මෙන්න මෙතන. හරි. එතකොට එතනට කියනවා E2 කියලා. එතකොට අපි එතන ඉඳන් පල්ලෙහාට අලුත් y එක මාක් කරගන්නවා y3 කියලා. අන්න එතකොට interest rate එකත් වෙනස් වෙනවා. interest rate එකත් I2 වෙලා වැඩි වෙනවා. ඒ වගේම y කියන එකත් y2 එකේ ඉඳන් y3 එකට අඩු වෙනවා. හරි. දැන් ඊළඟට මෙතනදී බලන්න KID multiplier එක ගැන අපි කතා කරා නම් KID කියලා කියන්නේ y1 ඉඳන් y2 වෙනකම් සම්පූර්ණ ටික. එතකොට KID multiplier එක effect එක කියන්නේ ඒ ටික. හැබැයි මෙතන ISLM multiplier එක effect එක අපි කිව්වොත් පෙන්වන්න වෙන්නේ y1 ඉඳන් y3 වෙනකම්. ඒක බැලුවම පේනවා KID multiplier එකේ තරම් effect එකක් වෙලා නැහැ. මොකද y1 එකේ ඉඳන් y3 එකට යනකම් අඩුයි වෙනස් වෙලා තියෙන ප්‍රමාණය y1 ඉඳන් y2 වලට වඩා. එතකොට මෙන්න මේ y3 ඉඳන් y2 වන ප්‍රමාණය. දැන් මේ ප්‍රමාණයනේ අපිට අහිමි වෙලා තියෙන්නේ. ඒකට තමයි කියන්නේ crowding out effect කියලා. හරිද? හරි. එතකොට දැන් මෙතන කතා කරොත් මම පෙන්නන්නම් y1 ඉඳන් y2 වෙනකන් ටිකට කියනවා KID multiplier. ඒ වගේම මේ y1 ඉඳන් y3 වෙනකන් ටිකට අපි කියනවා ISLM multiplier. ඒ වගේම තමයි y3 ඉඳන් y2 වෙනකන් ටිකට කියනවා crowding out effect. හරි. එතකොට මේක දැන් කතා කරේ crowding out effect එක ගැන. එතකොට crowding out effect එක ගැන කතා කරා
එතකොට දැන් මෙතන මේ කර්ව් එක අඳිනකොට හරි මෙතන මුලින්ම ඇඳ ගන්නවා ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක. ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක ඇඳගත්තට පස්සේ අපි හිතනවානේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් ඉන්ක්‍රීස් වෙනවා කියලා. ඒතර ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් ඉන්ක්‍රීස් වුණාම y1 ඉඳන් y2 වෙනකම් වැඩි වෙනවා y කියන එක goods market එකේ. ඒතකොට goods market එකේ y කියන එක වැඩි වුණාම y2 කියන පොයින්ට් එකට වෙනකම් මෙන්න මෙතනදී ඉන්ට්‍රස්ට් එකේ චේන්ජ් එකක් හින්දා නෙමෙයි මෙන්න මේ y2 කියන එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් නේ වෙනස් වෙනවා කියලා අපි කියන්නේ. ඒතර ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් නම් වෙනස් වෙන්නේ අපිට බෑ ඉන්ට්‍රස්ට් එක චේන්ජ් කරන්න. ඒකට ඒ නිසා මොකද අපි කරන්නේ y1 කියන ඉන්ට්‍රස්ට් එක යටතේම තමයි y2 කියන එක ගන්න ඕනේ. එතකොට y1 කියන ඉන්ට්‍රස්ට් එක යටතේම y2 කියන එක ගන්න නම් මෙන්න මෙතනින් තමයි IS කර්ව් එක අඳින්න ඕනේ. මෙන්න මේ පොයින්ට් එක කැපෙන්න. එතකොට මෙන්න මෙතන මේ පොයින්ට් එක කැපෙන්න මේ IS2 කර්ව් එක අඳින්න නම් හොඳට බලන්න මේ තියෙන IS1 කර්ව් එකට පැරලලි තමයි IS2 කර්ව් එක ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේ IS1 කර්ව් එකේ තියෙන ස්ලෝප් එකම තමයි IS2 කර්ව් එකේ තියෙන්නේ. ස්ලෝප් එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. ස්ලෝප් එකේ වෙනසක් වෙන්නේ නැති හේතුව තමයි මෙතන ඉන්ට්‍රස්ට් එකේ චේන්ජ් එකක් නැහැ. හදිස්සියට මෙතන ඉන්ට්‍රස්ට් එක චේන්ජ් වෙලා වුණා නම් එතකොට කර්ව් එක shift වෙන්නේ නැහනේ. ඒතර වෙනස් වෙන්නේ IS කර්ව් එක මත. ඒ වගේ තමයි දැන් මෙතන වෙනස් වෙලා තියෙන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක. ඒතර ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකෙන් කර්ව් එකේ ස්ලෝප් එකට බලපෑමක් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ කර්ව් එකේ shift වෙන එක. හැබැයි shift වෙන එකත් අපි බලන්න ඕනේ I1 කියන ඉන්ට්‍රස්ට් එක යටතේ y2 වෙනකන් මේක යන්න ඕනේ. එහෙම ගියේ නැත්නම් ඒක වැරදි. හරිද? එතකොට දැන් මෙතන මේ y2 කියන පොයින්ට් එක අපි ගත්තට අපිට මේ y2 කියන පොයින්ට් එකට ඉන්කම් එකක් ගන්න බෑ. මොකද මෙතන ඉක්විලිබ්‍රියම් එකක් නැහැ මෙතන. ඉක්විලිබ්‍රියම් එකක් නැති වෙන්න හේතුව තමයි LM කර්ව් එකක් මෙතන නැහැ. මෙතන IS2 කියන එකට LM කර්ව් එකක් මෙතනින් ගිහින් නැහැ නේ. ඒ නිසා මෙතන ඉක්විලිබ්‍රියම් එකක් නැහැ එතකොට. මෙතන ඉක්විලිබ්‍රියම් එකක් නැති නිසා අපිට ඉක්විලිබ්‍රියම් එකක් තියෙන තැන ගන්න වෙනවා. එතකොට ඉක්විලිබ්‍රියම් එකක් තියෙන්නේ E2 කියන එක. එතකොට E2 කියන එක ගත්තට පස්සේ y1 ඉඳන් y3 වෙනකම් බැලුවට පස්සේ වැඩි වෙලා තියෙනවා y3 වෙනකම්. ඒ වගේම මෙතන ගත්තොත් i1 ඉඳන් i2 වෙනකම් ඉන්ට්‍රස්ට් එකත් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඊළඟට මම පැහැදිලි කරේ මොකද්ද මේ y1 y2 y3 වල තියෙන නම් ටික කියලා. නැත්තම් හඳුන්වන්න පුළුවන් විදිහ. එතකොට y3 ඉඳන් y2 වෙනකම් තියෙන්නේ crowding out effect එක. එහෙම නැත්තම් මේ y1 ඉඳන් y2 වෙනකම් තියෙන KID multiplier එක ඇයි අඩුවෙන්න කියන්න හේතුව තමයි crowding out effect එක කියන්නේ. ඒතර crowding out effect එක මෙතන y1 y3 ඉඳන් y2 වෙනකන් තියෙනවා. ඒ වගේම y1 ඉඳන් y3 වෙනකන් ISL multiplier කියලා අපි කියනවා. හරිද? දැන් ප්‍රශ්න තියෙනවා.